සුබ දවසක් ඒවා පුතාල දුවල හැමෝටම ෆ්‍රැන්ක්ස් කතා කරන්නේ මීඩියා ක්ලාස් එකේ. අපි මාධ්‍ය සාක්ෂරතාවය තමයි අපේ 6 වෙනි මාතෘකාව. ඒකේ අපි 3 වෙනි කොටස පටන් ගමු. 3 වෙනි chapter එක කුසලතා. අපි බලමු මොනවද මේ කුසලතා කියන්නේ කියලා. කුසලතා නැතහොත් මාධ්‍ය සමත්කම් අපිට ලැබෙන්නේ යම් ක්‍රියාවක නිතර යෙදී ඒ පිළිබඳ පළපුරුද්දක් ලබා ගැනීමෙන්. රයිට්. කුසලතාවයක්. එකම දෙයක් නිරත වෙද්දී ඒ පිළිබඳ අපිට නිපුණතාවයක් හම්බ වෙනවා. ඒක වඩා හොඳින් කරන්න පුළුවන් කමක් හම්බ වෙනවා. උගන්වුවොත් ගොඩක් නිතරම ඉගන්වුවොත් හොඳට උගන්වන්න පුළුවන් හැකියාවක් හම්බ වෙනවා. නිතරම ඔයගොල්ලන් දිව්වොත් ඔයගොල්ලන්ට හොඳට දුවන්න පුළුවන්. නේද? මෙන්න මේ වගේ අපි නිතරම යම්කිසි ක්‍රියාවක් කරනවා නම් අපිට ඒ සඳහා විශේෂ ප්‍රාගුණ්‍යයක් හම්බ වෙනවා. විශේෂ කුසලතාවයක් කියලා කියනවා අපි ඒකට. දැන් මෙතන උදාහරණයක් වශයෙන් දීලා තියෙන අපගේ මාංශ පේශීන් නිතර අභ්‍යාසය යෙදුවොත් ඒවා අපිට ශක්තිමත් කරගන්න පුළුවන්. ව්‍යායාම සහ අභ්‍යාසවල අප නොයෙදුනොත් අපගේ මාංශ පේශීන් වැඩි වර්ධනයක් වෙන්නේ නැහැ. දැන් මේ බොඩි බිල්ඩින් සම්බන්ධව වගේ ගන්නත් පුළුවන් නේද? අපි නිතරම ජිම් එකකට ගිහලා අවශ්‍ය පෝෂණය අරගෙන ඒ කටයුතු කරොත් අපි ඇඟ හදාගන්න පුළුවන් නේද? වදා ගන්න ඕන හදා ගන්න පුළුවන්, අඩු කරගන්න කෙනෙක්ට ඕන නම් අඩු කරගන්න පුළුවන්. මේ කන්සෙප්ට් එක ඕනම තැනකට අදාළයි. අපි වැඩිපුර මොනවද කරන්නේ? ඒකට අපිට විශේෂ හැකියාවක් එනවා ඒ සඳහා. විශේෂ කුසලතාවයක් අපිට හම්බ වෙනවා මේ කාරණාව සම්බන්ධව. රයිට්. ඊළඟට අපි දැන් මාධ්‍ය සම්බන්ධව මේ කතා කරන නිසා අපි මාධ්‍ය කුසලතා වර්ග මොනවද කියලා බලමු. යම්කිසි මාධ්‍යයක් අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. තක්සේරුකරණය කරන්න පුළුවන්. කාණ්ඩ වලට බෙදා ගන්න පුළුවන්. අනුමාන, විග්‍රහාත්මක බව, නව ප්‍රස්තුත ගොඩනගනවා. යම්කිසි තියෙන දෙයක් අපි අධ්‍යයනය කළා ඒක මෙහෙම වෙනවා කියලා අපි තව දෙයක් මතයක් ඉදිරිපත් කරනවා. හිතනවා. අපිට කියන ප්‍රස්තුතයක්. අනවශ්‍ය දේ බැහැර කරමින් නිගමන වලට එළඹෙන්න පුළුවන්. අවශ්‍ය දේ ප්‍රමාණයක් අරගෙන අනවශ්‍ය කාරණා ටික මෙතනින් අර වෙන් කරන්න පුළුවන් නම් අපි නිගමන වලට එළඹෙන්න ලේසියි. සංදේශක අඩංගු ප්‍රධානම දේවල් පිළිබඳ ලෙස පැහැදිලි ලෙස සංශ්ලේෂණය කරනවා. නිරීක්ෂණය, නිගමනය, සංශ්ලේෂණය. ඒතර මෙන්න මේ විදිහට අපිට මාධ්‍ය සම්බන්ධව ඕනම දෙයක් සම්බන්ධව මේ කාරණා අපිට ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන් මාධ්‍ය සම්බන්ධවදී මෙන්න මේ කියන කාරණා ටික තමයි අපේ කුසලතාවය විදිහට අපි ගොඩනගා ගන්න ඕන දේවල්. මාධ්‍ය සාක්ෂරතාවය යනු sannivedana මාධ්‍ය මගින් නිරන්තරයෙන් ගලා එන සංදේශ නැතහොත් තොරතුරු වලට අපි නිරාවරණය හෝ විවෘත වෙද්දී එම සංදේශ ක්‍රියාකාරීව අර්ථ නිරූපණය කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි පරයාලෝක කට්ටලයකි. මේ පරයාලෝක අපි සාදගන්නේ ඥාන ව්‍යුහයන් ඇසුරින්. ඥානය අපේ ඥාන ව්‍යුහය ඇතුළෙන් තමයි අපි පරයාලෝකයක් ගොඩනගා ගන්න. මේ සම්බන්ධව විශේෂ කුසලතාවයක් අපිට තියෙන්න ඕන. අපිට මේ කිසිම කුසලතාවයක් උපදින කොට එන්නේ නැහැනේ. අපි අධ්‍යාපනයෙන් තමයි මේ කුසලතාවයන් රැස් කරගන්නේ. විවිධ ක්‍රියාකාරකම් අධ්‍යාපනයෙන් නිපුණතාව හදාගෙන නැත්නම් ස්කිල්ස් හදා ගන්න ඕන අපි මේ සම්බන්ධව. ජීවිතේ හැම කාරණාවක් සම්බන්ධව මේක පොදුයි. ඉතින් මාධ්‍යයේදීත් මේ මාධ්‍ය සම්බන්ධතාව කුසලතාව හදා ගැනීම තුළින් අපිට ලැබෙන විශේෂ දේවල්. රයිට්. අපි ඒක ඉස්සරහට කතා කරමු. මෙම ඥාන ව්‍යුහයන් සාදා ගැනීම සඳහා ආධාර වන උපකරණ හෝ මෙවලම් අමුද්‍රව්‍ය ඒ සඳහා අප මෙහෙවන කැමැත්තක් හෝ ලැබියාවක් අවශ්‍යයි. එම උපකරණ අපගේ කුසලතා හෝ සමත්කම් මාධ්‍ය මගින් සැබෑ ලෝකයේ ඇසුරින් ලැබෙන තොරතුරු හෝ සංදේශ අමුද්‍රව්‍ය බවට පත්වේ. අපගේ ස්වකේන්ද්‍රයෙන් කැමැත්ත නැතහොත් ලැබියාව පැන නගී. ඒතර මේ සඳහා අපිට මේ කැමැත්තක් තියෙන්න ඕනේ නේද? මේ සඳහා අපිට විශේෂ කැමැත්තක් තියෙන්න ඕනේ. අපිට මාධ්‍යයෙන් මොන සංදේශයක් ඉදිරිපත් කරත් ඒ සංදේශය නිවැරදිව ග්‍රහණය කරගන්න. ඒක ඉවත දාන්න කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. අපි හැම සංදේශයක් දිහාම බලන්න ඕනේ. ඒ බලන්නේ අපේ ඥාන ව්‍යුහයේ. අපි ගොඩනගත පර්යාලෝකයේ. එහෙනම් ඒ අපේ ස්කිල්ස් ටික හදා ගන්න ඕනේ. එතකොට අපිට ඇත්තටම ඕනෑම මාධ්‍යයක් රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත්, අන්තර්ජාල මාධ්‍ය විශේෂයෙන් මේ මාධ්‍යයන් වල සැරිසරද්දී අපිට අර මායාවෙන් යථාර්ථය වෙන් කරන්න පුළුවන්.
අපි මෙන්න මේ කාරණා ටික ගොඩනගා ගත්තොත් තමයි මේ කුසලතා හදාගත්තොත් ඥාන ව්‍යුහයන් තුලින් පරාලෝක කට්ටලයකින් මෙන්න මේ කියන කාරණා වලින් අපි අපේ කුසලතා ටික හදාගත්තොත් තමයි ඇත්තටම අපිට පුළුවන් වෙන්නේ මේ මායාවෙන් යථාර්ථය වෙන් කරගන්න. එහෙම නැතුව අපි නිකන් කිව්වට ඒක එහෙම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේ කාරණාවලට ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න ඕනේ. මාධ්‍ය සාක්ෂරතාවයේ තවදුරටත් පැහැදිලි කිරීම සඳහා උපකාරී වන එහි තවත් වැදගත් අංශ දෙකක් ඇත. ඒවා මොනවාද? මාධ්‍ය සාක්ෂරතාවයේ සම්බන්ධව. මාධ්‍ය සාක්ෂරතාවයේ වැඩි මාන සංඛ්‍යාවකින් යුත් සංකල්පයක් බවත් මාධ්‍ය සාක්ෂරතාවයේ අඛණ්ඩතාවයකින් යුතු දෙයක් බවත්. හරි. අපි බලමු මොනවද මේ කියන කාරණා කියලා. මාධ්‍ය සාක්ෂරතාවයේ විවිධ මාන සංඛ්‍යාවකින් යුක්තයි. ඒවා පහදන්න. මොනවද මේ මාන කියලා අපි අදහස් කරන්නේ? අපේ තියෙන්න ඕන මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන්න ඕන මාධ්‍ය ආයතන නෙමෙයි. මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන්න ඕන අපි ළඟ. රයිට්. එහෙනම් අපි මොනවද මේ විවිධ මාන කියලා අපි අදහස් කරන්නේ මාධ්‍ය සාක්ෂරතාවයේදී? සංඥානන යම් කිසිවක් පිළිබඳව දිනවකවානු නම්ගම් නිර්වචන පිළිබඳ විස්තර අපිට ලබා දෙනවා. අපගේ මොළය තුල තිබෙන තොරතුරු ලෙස සංජානන තොරතුරු සැලකිය හැකියි. රයිට්. අපි මෙන්න මේ වගේ මට්ටමේ තොරතුරු වලට කියන අපි සංජානන කියලා කියනවා. ඊළඟට චිත්තාවේගී. චිත්තාවේගී නැතහොත් හැඟීම් මානෙන් හැඟීම් පිළිබඳ තොරතුරු එනම් ආදරය, කෝපය, සතුට, කනගාටුව, කනස්සල්ල, බියටපත් වූ අවස්ථාවක්, සබකෝලය වගේ දේවල් අද්දුටු අවස්ථාවේ හැඟීම් ආදී හැඟීම් ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි. රයිට්. ඒතර අපේ තියෙනවා සංජානන කියලා කොටසක් තියෙනවා. චිත්තාවේගී කියලා කොටසක් තියෙනවා නේද? ආදරය, සතුට, දුක, කාංසාව, බියටපත් වුණාම, වික්ෂිප්ත වුණාම මෙන්න මේ කියන කාරණා අපි මානවයන් සතු ගුණාංග. හරි. රයිට්. අපි බලමු තව මොනවද කියලා බලමු මේ සාක්ෂරතාවයේ සම්බන්ධව තියෙන මාන. සෞන්දර්යාත්මක කෙලෙස යම් සංදේශයක් තොරතුරක් නිර්මාණය කළ යුතුද යන්න කියා දෙයි. මෙම මානෙන් අප මිනුම් දඬු භාවිතයෙන් හොඳ ලේඛකයින්, ඡායාරූපකරුවන්, පසුතල සකස්සන්නන්, ගායක ගායිකාවන් අපිට හඳුන ගන්න පුළුවන්. තව මානයක් තමයි සෞන්දර්යාත්මක මානය. නේද? අපේ වැඩිත් මේකනේ නේද? සෞන්දර්යාත්මක ගුණය තමයි ආර්ට්ස් කරන ළමයින්ගේ වැඩි නේද? මැතමැටික්ස් පැත්තට වැඩිය. එහෙනම් අපි ගොඩක් එමෝෂනල් පැත්ත අපේ තියෙනවා නේද? සෞන්දර්යාත්මක පැත්ත. ඊළඟට සදාචාර කියන මාන. සදාචාරාත්මක මානෙන් නොයෙකුත් වටිනාකම් පිළිබඳ තොරතුරු අපිට ලබා දෙයි. අප සිත් තුළ සාක්ෂි තුළ තිබෙන මිනුම් දඬු ආශ්‍රිත ගොඩනැගුණු තොරතුරු මේ ගණයට අයත්වේ. සදාචාර අපි කියනවා මෙහෙම කරොත් හොඳ නෑ, අපි මෙහෙම කරන්නේ, අපි සදාචාර විරෝධී වෙනවා. එතකොට අපි සංස්කෘතියට එකඟ වෙන්න ඕනි. අපි නැත්තම් මේ ක්‍රමයට විරුද්ධව ගියොත් අපිට ඒක දරා ගන්න අමාරුයි, ෂොක් වෙනවා. රයිට්. ඒතර මේ සදාචාරයක් තියෙනවා. සදාචාරයක් කියන්නේ නීතියක් නෙමෙයි. සදාචාරයක් බින්ද කියලා අපිට මේ දඬුවමක් හම්බෙන්නේ නැහැ. නමුත් මේ සංස්කෘතික කම්පනයක් ඇති වෙන්න පුළුවන් සදාචාරයක් බින්දුව නේද? දැන් අපි කියනවා මේ පුටුවක වාඩි වෙද්දි ගෑල් ළමෙක් මෙන්න මේ විදිහට වාඩි වෙන්න ඕන, අම්මා කියලා දෙනවා නේද? වැඩි හිටියෝ ඉන්න තැන ඔයගොල්ලෝ හැසිරෙන්න ඕන මෙහෙමයි කියලා නේද? ඒක බින්දට පස්සේ මිනිස්සු ෂොක් වෙනවා. මෙයා මෙහෙමද හැදිලා තියෙන්නේ. රයිට්. මේ වගේ සදාචාර සම්පන්න විදි තියෙනවා අපි. ඒතර මේකත් එක විදියක මානයක් මේ සම්බන්ධව තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මාධ්‍ය සාක්ෂරතාවය අඛණ්ඩතා ලක්ෂණ පෙන්눔 කරයි. පහදන්න. හරි. බලමු කොහොමද මේක පහදන්නේ? මාධ්‍ය සාක්ෂරතාවය අඛණ්ඩතා ලක්ෂණ පෙන්눔 කරන්න කි. ඒක ප්‍රභේදයක් පමණක් නොවේ. උදාහරණයක් වශයෙන් ඔබ උසස් පෙළ හදාරන සිසුවියක් හෝ එසේ නොවේ නම් ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හෝ එසේ නොවේ යයි යනුවෙන් මාධ්‍ය සාක්ෂරතා අංශලයට හෝ ප්‍රභේදවලට බෙදා දැක්විය නැහැ. කියන්නේ අපිට එක කාණ්ඩයකට විතරක් ලඝු කරන්න බෑ මේක. අපිට කියන්න බෑ දැන් ඔබ මේ ගෲප්ස් කීපයක ඉන්න පුළුවන්. ඔබ උසස් පෙළ හදාරන සිසුවෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්. ඔබ යම් කිසි අපි උදාහරණයක් විදිහට ඔබ කැටගරි එකක් ඉන්න පුළුවන් යම් කිසි දෙයකට කැමති. නමුත් අපිට ඒකෙන් වෙන් කරන්න බෑ අනිත් ඒවාට අකමැතියි කියලා. මේ හැම අංශයකටම සම්මිශ්‍රණයක් වෙන්නත් පුළුවන් ඔබ. හොඳයි. මොන වැදගත් මාතෘකාවක් මේ සම්බන්ධව තියෙන්නේ?
උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන. ඇයි අපි මේක කරන්න ඕනේ නේද? මාධ්‍ය ඉගෙන ගනිද්දිත් අපි අහුවා ඇයි අපි මේක ඉගෙන ගන්න ඕනේ කියලා. W. ජේම්ස් පෝටර්ට අනුව උසස් මාධ්‍ය සාක්ෂරතාවයක් ලබා ගැනීමෙන් හෝ මාධ්‍ය සාක්ෂරතාවය දියුණු කර ගැනීමෙන් ලැබෙන ඵල ප්‍රයෝජන 3ක් ඔස්සේ සාකච්ඡා කළ හැකියි. ඒවා කෙටියෙන් පහදන්න. අපිට නිකන් කියන්න බෑ නේද? අපි මේ යම්කිසි විද්වතෙක් යා ඉදිරිපත් කළා තියෙනවා අපිට මේ ප්‍රයෝජන 3ක් මාධ්‍ය සාක්ෂරතාවය දියුණු කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන් කියලා. විවිධ මාධ්‍ය පණිවිඩ ලබා ගැනීමේ රුචිය වැඩි වෙනවා. අපිට මේ සාක්ෂරතාවය හොඳට තියෙනවා නම් මාධ්‍ය පණිවිඩ ලබාගෙන රුචි අඩු වෙන්නේ නැහැ, රුචි වැඩි වෙනවා. මොකද හැම සංදේශයක්ම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි. හැම සංදේශයක්ම බිස්නස් එකකුත් නෙවෙයි. එතකොට මේකෙන් ඒ අතර බිස්නස් එකක් තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරික කොටස අයින් කරලා ඒ සංදේශයෙන් අපි මාධ්‍ය හොඳ සාක්ෂරතාවයක් අපිට තියෙනවා නම් ඥාන ව්‍යුහයන් පර්යාලෝක කට්ටල අපේ හොඳම මට්ටමක තියෙනවා නම් අපි හරි ආසයි මේ සංදේශයෙන් අපිට අවශ්‍ය දේ අර වෙන් කරලා ගන්න අපිට පුළුවන්. ඒතර අපි ඒකට හරි ආසයි. දැන් සමහර ටෙලිනාට්‍ය තියෙනවා අපි ඒකට ඇඩික්ට් වෙනවා. ඔක දෙපැත්තක් තියෙනවා. දැන් මම මේ දවස්වල ගොඩාක් ආසාවෙන් බලන ටෙලිනාට්‍යයක් තමයි මේක මම දන්නේ ITN එකේ කොයි වෙලාවටද යන්නේ කියලා. මම YouTube එකේ තමයි බලන්නේ ඉන්ටර්නැෂනල්. අපි කතා කරද්දී ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ. ඒතර ඉන්ටර් කියන වචනේ ඉංග්‍රීසියෙන් තියන්නේ නැෂනල් කියලා නිකන් ඒක බොහොම නිකන් අර සයන්න වෙනස් කරන ඉන්ටර්නැෂනල් නැෂනල්. ඒතර ඒක නිකන් අර මම දකින්නේ ඒකේ උත්ප්‍රාසයක් නේ. ඒක ඇතුලේ නිකන් අපිට නොකිය කියන දෙයක් තියෙනවා කියන එක. හරිම ලස්සන කතාවක්. වර්තමානයේ අපි මේ ජීවත් වෙන සමාජය ඇතුලේ මේක විග්‍රහ කරලා තියෙනවා. හරිම ලස්සනට ඒක විග්‍රහ වෙනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් අපේ සාමාන්‍ය ජීවිත හાર્ඩ්වෙයාරයක් ඇතුලේ කොහොමද? ඒතකොට මේක හරි ලස්සනට ගලප්පලා හප්පලා දෙනවා අපිට නිකන්. අපි මේවල කැරක්ටර්ස් නේද කියලා පෙන්නනවා. මම හරි ආසයි. සමහරවිට ඔබ ආස වෙන්න ඕන දෙවෙනි නිමට හරි සංගීතයට මේ වගේ නාට්‍යයකට වෙන්න පුළුවන්. ඒක කමක් නැහැ. හැබැයි ඔබ සාක්ෂරතාවයෙන් ඉහළට එනකොට ඔබේ පර්යාලෝක ඥාන ව්‍යුහයන් මේවා ගොඩාක් හොඳ මට්ටමට එනකොට අත්දැකීම් සම්භාරයක් එක්ක එනකොට මේවා විශ්ලේෂණය කරලා බලද්දී ඔබට තේරෙන්න පටන් ගන්නවා මේ ඇත්තටම අපිට රස විඳින්න පුළුවන් කොහොමද මොකක්ද කියලා. දැන් අපි තව උදාහරණයක් ගත්තොත් දැන් මම රස විඳින්නේ සමහර වෙලාවට ඒ සංගීත ස්වර ගත්තත් ඒවයි තනු නිර්මාණ ගත්තත් ඒවගේ හඬ ගත්තත් ගොඩක් වෙලාවට අමරසිරි අමරදේව මේ වගේ ඊළඟට වර්තමානයේ ගත්තොත් කසුන් කල්හාර ඔබ ඊට එහාට ගියපු අලුත් ගායකයෙක්ගේ මෙලඩි එකක් රස විඳින්න පුළුවන්. නමුත් මම බලනවා මේ ලස්සන මේ කියන දේ ඇතුලේ සිත නිවෙනවද හිත තැම්පත් වෙනවද ඊළඟට අපිට ඒක ඇතුලෙන් යම් කිසි දෙයක් ලොකු පණිවිඩයක් දෙනවා. කියන්නේ දැන් අපිට ගහලත් කෙනෙක්ට දඬුවමක් දීලා පණිවිඩයක් දෙන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඔළුව අත ගාලා ආදරෙන් දෙනවා පණිවිඩයක් ලස්සන. වෛරය එපා. ආදරේදී වෛරය අවශ්‍ය නැහැ. මේ අපි කැපකිරීම කියන්නේ මොනවද කියලා. ඉතින් මම දන්නේ ඒක මාර විදියට දැනෙන තැන් තියෙනවා. ඒක ගොඩක් කතා කරන්න පුළුවන් හැම මාතෘකාවක් සම්බන්ධ. හරි අපි වීඩියෝ එක දික් වෙනවා. ඒක නිසා අපි යමු ඊළඟ කාරණාවට. මේක උදාහරණයක් දීලා තියෙනවා අන්තර්ජාලයට සුළු වේලාවකට හෝ අප පිවිසියොත් ඒයින් අපිට ලබාගත හැකි දැනුමේ සීමාවක් නැමැති බව. ඇත්තටම සීමාවක් නැහැ ළමයි. ගොඩාක් අය කියනවා කියවන්න කියලා. කියවන්න කිව්වම හැම කෙනෙක්ම ආන්නේ මොනවද කියවන්නේ? පොත් කියවන්න. පොත් අපි ළඟ නැහැ. අපි ඒකට වෙනම කාලයක් වැය වෙන්න ඕනේ. එහෙම නෙමෙයි. පොතක අපිට අවශ්‍ය කාරණා විතරක් කියව ගන්න බෑ. පොතම ගත්තොත් මුළු පොතම කියවන්න වෙනවා. ඒ වුණාට වර්තමානයේ වෙද්දී තාම ගැඹුරු දැනුමකට ඇත්තටම හැම දෙයක් ඕනම දෙයක් සම්බන්ධ YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඒතර මේවා ෆලෝ කරද්දි මේවල තියෙන කාරණා ගත්තම පොත් සමහරට පොත් 15ක් 20ක් අපිට කියවන දේ එක පුංචි කොටසකින් අපිට දැනගන්න පුළුවන්. හැබැයි අර මම කිව්ව දේ තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන. අපේ ඥාන ව්‍යුහය පර්යාලෝකය මෙන්න මේ කාරණා ගැන අපි හොඳ තැනක ඉන්න ඕන අපි. ඉතින් අන්න ඒකත් එක තමයි මේ ගැළපීලා එන්නේ. නොයෙකුත් විෂයන් පිළිබඳව තේමාවන් ගැන පොත්පත් රාශියක් ලෝපුරා ලියවෙනවා. වසරක නිකුත් වන වාර සංගරා දසදහසකට අධිකයි. කේබල් නාලිකා 500කට අධික ප්‍රමාණයක් තියෙනවා. බොහෝ විට සිදුවන්නේ විවිධ ජනමාධ්‍ය අපගේ තෝරා ගැනීම ඉඩකට යම් ආකාරයකට සීමා කර ඔවුන්ගේ නාලිකා පමණක් නැරඹීමට පුරුද්ද අප තුළ ඇති කිරීමේ උත්සාහයයි. ඇත්ත කතාව ඒක නේද? කතාවක් ඉවර වෙනකොට ඊගව දවසේ මොකද්ද පෙන්වන්නේ කියලා පොඩි කෑල්ලක් දානවා. ඇයි අපිට ආදරේටද නැහැ. අර වෙලාවටම ආයි දැන් ඊළඟ දවසෙත් මේ වෙලාවට අපි කතාව බලයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි. නේද?
ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්නේ එකපාරට කතාව යන අතර කතාවේ ඉන්න කැරක්ටර්ස් දාලා සමහරට ඇඩ් එකක් දානවා. අපි හිතන්නේ මේ කතාව යනවා. ටිකක් වෙලා ගියාම තේරෙන්නේ නැහැ මේක ඇඩ් එකක් කියලා. මේ වගේ ගොඩක් ටෙක්නික් පාවිච්චි කරනවා. දෙවෙනි කාරණාව තමයි අපගේ මානසික චර්යා පද්ධතිය පාලනය කර ගැනීම හැකියාව. අපේ මනස මානසික චර්යා පද්ධතිය. දැන් අපි ගත්තොත් ඇතරම මේ දවස්වල මානව සංවර්ධන හැකියාව පුහුණු කරන විවිධ ප්‍රසිද්ධ චරිත ගත්තා. සනත් ගමගේ වෙන්න පුළුවන්, කුමා ඉද්දමල්ලෙන මහත්තයා වෙන්න පුළුවන්, බාතිය අත්තනායක වෙන්න පුළුවන්, නදීප රණසිංහ වෙන්න පුළුවන්. එයාලා ලොකු සර්විස් එකක් දෙනවා. මොකද්ද අපි මයින්ඩ් එක කඩන් වැටලා තින්නේ මේ කොවිඩ් එකත් එක්ක. ඒතර මේකට ඒගොල්ලෝ මොටිවේෂන් එකක් දෙනවා. මොටිවේෂන් එකක් දෙනවා. රයිට්, ජීවිතය කියන්නේ මේකයි. අපි පොසිටිව් හිතන්න ඕනේ. අපි මේක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. ඒතර මෙන්න මේ කියන කාරණා සම්බන්ධ අපි මනස නැවත රීබිල්ඩ් කරනවා. උත්තේජනය කරනවා. ඉතින් මේකටත් අපිට මාධ්‍ය අපි පාවිච්චි කරනවා. මේ දවස්වල ගොඩක් මේ සඳහා මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ඔබගේ මනස ඔබගේ ස්වකේන්ද්‍රය තමන්ගේ මාධ්‍යවලට අනුකූල හුරු පුරුදු කරගෙන මාධ්‍ය අයිතිකරුවන්ට නිරන්තරයෙන් දෙන උත්සාහය පරාජය කර තම බල ගැන්වීම මාධ්‍ය සාක්ෂරතාව වර්ධනයේදී සිදු වෙනවා. ඔව් ඉතින් මේක නේද අපිට ඒගොල්ලන්ගේ ටෙක්නික් වලට අහු වෙන්නේ නැතුව නේද? ඒගොල්ලන් තාම සූක්ෂමයි. ලංකාවේ ජනමාධ්‍යයට කරන්න බැරි දෙයක් නැහැ. ලංකාවේ ජනමාධ්‍යයට ළමයි මම දකින විදිහට කරන්න බැරි දෙයක් නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. මාධ්‍ය ආයතන දෙක තුනක් එකතු වුණොත් මිනිස්සුන්ව උඩ්ඩි යටිකුරු කරන්න පුළුවන්. මොකද තාම මිනිස්සු 100ට පොඩි ප්‍රමාණයක් තමයි මේ අන්තර්ජාලය එක්ක ඉන්නේ. හැබැයි ටීවී එකෙන් ඈත් වෙච්ච මාධ්‍ය සාක්ෂරතාවයක් තියෙන. මේ මාධ්‍ය දිහා බොහොම නිදහස්ව හිතන අන්තර්ජාලය පාවිච්චි කරලා ගොඩක් තොරතුරු ලබා ගන්න පරිශීලනය කරන කෙනෙක්ට අර මාධ්‍යයට අහු වෙන තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. හැබැයි ඒකට අර මම කිව්ව හැකියාවන් ටික කුසලතාවයේ තියෙන්න ඕනි. මාධ්‍ය පාලනයට බලයක් ලැබීම. විවිධ මාධ්‍ය හිමිකරුවන්ගේ ඒකායන අභිලාෂය තම මාධ්‍ය ව්‍යාපාරයන්ගෙන් උපරිම ලාභයක් ලැබීම. ග්‍රාහකයාගේ හිත, ඇස හා දෙසවන ආදිය ආකර්ෂණය කරගෙන ඔවුන්ගේ මුළු අවධානයම නැවත නැවතත් තම සංදේශවලටම යොමු කර ගනිමින් ඔබ ඒ කෙරෙහි ඇඳ බඳ තබා ගැනීමට මාධ්‍ය හිමිකරුවෝ සැලසුම් කරති. තමන්ගේ ලාභය උපරිම කිරීම ඔවුන්ගේ එකම අභිලාෂය වේ. රයිට්, අපි විශේෂයෙන් මෙතන කතා කරන්නේ රූපවාහිනී මාධ්‍ය සම්බන්ධ. ගුවන්විදුලිය, පුවත්පත්, ජනමාධ්‍ය විදිහට අපි සලකන්නේ මේ කාරණා. මේ ආයතන. ඒතර මෙතනදී ඔබට තේරෙන්න ඕනි ලාභය තමයි උපරිම කරන්නේ. ලාභය උපරිම වෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින්. ඇඩ්වර්ටයිස්මන්ට් එක බලන්නේ මිනිස්සු වැඩිපුර ප්‍රමාණයක් ඒ කතාව බැලුවොත්. නේද? එහෙනම් මේ වැඩිපුර කතාව බලන වෙලාවට තමයි හැමෝම ඇඩ් එකක් දාන්න කැමති. ඒ ඇඩ් එකට තමයි වැඩිපුර ගෙවන්නේ. එහෙම ගෙවලන රේටින්ග්ස් වලින් මේ කතාව ඉහළම තැනක තියෙන්න ඕනේ. ඒක නිසා තමයි සමහරවිට මේ හරසුන් අපිට මේක ඇති දෙයක් නෑ නේද? සමහර වෙලාවට සමහර කතා ගත්තොත් එහෙම ඒ ළමයා ඉස්කෝලේ පටන් ගත්ත තැන ඉඳන් ලොකු වෙලා සාමාන්‍ය පෙළත් කරලා උසස් පෙළත් කරලා විශ්වවිද්‍යාලෙත් ගිහලා රස්සාවකුත් කරලා කසාද බැඳලා ළමයෙකුත් හම්බෙනවා. නේ? අපි ඒක දිහා බලන් ඉන්න අවුරුදු ගාණක්. ඉතින් මේකට මොකුත් කියන්න බෑ. ඉතින් ඒක කමක් නෑ. ඕකේ. හැබැයි ඉතින් අපි ඒකෙන් තේරෙන්නේ අපේ මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙන මට්ටම. නේද? රයිට්. ඔබට මම මොනවත් කියනව නෙමෙයි. ඉතින් අපිට මේ මාධ්‍ය පාලනය කරන්න බලයක් ලැබෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය නිසා මේ දැන් මාධ්‍යයටත් ලොකු බලපෑමක් වෙලා මේ මිනිස්සුන්ගේ කොයිතරම් ඒගොල්ලොත් ටිකක් නේද? අපිව පාලනය කරන එක ඒගොල්ලන්ගෙන් චුට්ටක් ගිලිහිලා තිනවා මේ වර්තමාන පරම්පරාව. යම් ප්‍රමාණයක්. යමෙකුගේ මාධ්‍ය සාක්ෂරතාවය ස්තර 3ක් මත ගොඩනැගීම. ස්තර මොනවාද? මොනවාද ස්තර 3? ස්වකේන්ද්‍රය, ඥාන ව්‍යුහය, කුසලතා. ස්වකේන්ද්‍රය, ඥාන ව්‍යුහය, කුසලතා. රයිට්. ඊළඟට තියෙන මාධ්‍ය විචාරය නේද? කිසියම් දෙයකගේ විශ්ලේෂණය කර දැක්වීම විචාරය ලෙස හඳුන්විය හැකියි. මාධ්‍ය විචාරයේ ප්‍රධාන සාධක මොනවාද? විචාරය කරනවා කියන්නේ ප්‍රතික්ෂේප කරනව නෙමෙයි. විචාරයක තියෙන පුළුවන් හොඳ පැත්තක් සහ නරක පැත්තක්. මේ දෙක ගැනම අපි හරියට කියන්න ඕනේ. මේකේ සමාජයට යම් ආකාරයකට බලපාන විදිය හොඳ හෝ නරක කියන එකට වඩා ඒක බලපාන විදිය අපි ඉදිරිපත් කරන්න. ඒක තමයි විචාරයක් කියලා කියන්නේ. එහෙම නැතුව මේකේ තියෙන දොස් ටික කියයින අනේක නෙමෙයි. අපිට ඒක රස විඳින්න පුළුවන් තැන් මොනවද? ඒක මෙහෙම වුණා නම් හොඳයි කියන එක කොහොමද? අපිට එහෙම විචාරයක් දෙන්න පුළුවන්. එහෙම නැතුව ඒක බාල මට්ටමට ප්‍රතික්ෂේප කරලා එහෙම කියන එක නෙමෙයි විචාරයක් විදිහට සලකන්නේ. එහෙනම් මාධ්‍ය විචාරයේ ප්‍රධාන සාධක මොනවද? විග්‍රහ කරන්න, අර්ථකථනය. විග්‍රහය තුළ ඇති යම්කිසි සිද්ධියක් සම්බන්ධව අර්ථකථනයක් අපිට තියෙන්න ඕන.
ඊළඟට ඒක ඇප්‍රීෂিয়েට් අගය කිරීමක් තියෙනවා. මාධ්‍ය විචාරයේ ප්‍රධාන සාධක තුනයි විග්‍රහය, අර්ථකථනය සහ අගය කිරීම. ඊට සඳහන් කර සාධක වලින් සිදු කරන්නේ කුමක්ද? නිර්මාණය පැහැදිලි කරනවා විග්‍රහය තුලින්. අර්ථකථනය තුලින් ආකෘති විශ්ලේෂණය කරනවා. ඊළඟට ඉහති අගයන් විමර්ශනය කරනවා. නිර්මාණය පැහැදිලි කරනවා, ආකෘති විශ්ලේෂණය කරනවා. ඒකේ වටිනාකම විමර්ශනය කරනවා. නිර්මාණය පැහැදිලි කරනවා. මේ කරපු නිර්මාණය පැහැදිලි කරනවා. ආකෘතිය විශ්ලේෂණය කරනවා. මොන ආකෘතියෙන්ද මේ ගොඩනගලා තියෙන්නේ? විශ්ලේෂණය කරනවා සහ අගය විමර්ශනය කරනවා. සමාජ විද්‍යාත්මකව වෙන්න පුළුවන්. රයිට්. එහෙනම් මේක තමයි කාරණා 3. මාධ්‍ය විචාරයේදී වැදගත් රයිට් විචාරය ගැන ඊළඟට කතා කරන්නේ. මාධ්‍ය විචාරයේදී වැදගත් වන මූලික කරුණු මොනවාද? අපි යම්කිසි විචාරයක් මාධ්‍යයක් සම්බන්ධව යම් සංදේශයක් විචාරය කරද්දී වැදගත් වෙන මූලික කරුණු මොනවාද? රයිට්. තේමාව. මොකක්ද තේමාව? දැන් මේ දවස්වල නම් ගොඩාක් විචාරය යන්නේ මොකද්ද? COVID-19 නේද? කොරෝනා වෛරස් එක සම්බන්ධව. රයිට්. එතකොට ඒකේදී අපිට විවිධ තේමා සමාජ විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යාත්මකව, දේශපාලන විද්‍යාත්මකව, පුරා විද්‍යාත්මකව, සංස්කෘතිකව විවිධ තේමාවන් එක ටොපික් එකක්. හැබැයි සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ මේක කතා කරන්න පුළුවන්. ඊළඟට ග්‍රාහක අත්දැකීම් හරහා ඇති ආස්වාදයේ පැහැදිලි කිරීම. ග්‍රාහක අත්දැකීම්, ග්‍රාහකයාගේ අත්දැකීම් මොනවද කියලා අරගෙන ග්‍රාහක විවිධ ග්‍රාහක කණ්ඩායම් වල අත්දැකීම් අරගෙන ඒකේ අපිට ඒක විහිළුවක් කරන්න පුළුවන්. ඒකේ යන ගැඹුරට ඒ සඳහා සමාජ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මේ විදිහට ග්‍රාහක අවබෝධය වර්ධනය කිරීම සඳහා විචාරක අත්දැකීම් පාදක කරගනිමින් නිර්මාණයේ තේරුම් කිරීම. තමන්ගේ අත්දැකීම මේ සංදේශය විචාරය කරන පුද්ගලයාගේ අත්දැකීම රයිට්. මගේ ජීවිතේ මට මෙහෙම වෙලා තියෙනවා රයිට්. මම මේ දීදී මට මෙන්න මේ අත්දැකීම ලැබුණා. එතකොට ඒ අත්දැකීමත් එක්ක යා කියපු දෙයත් එක්ක මම එකඟ වෙනවා. මෙන්න මේ විදිහේ අපිට කතිකාවතක් ගොඩනගන්න පුළුවන්. විචාරේදී. හරි. අපි යමු ඊළඟ මාතෘකාවට. මාධ්‍ය හා දෛනික ජීවිතය. මාධ්‍ය හා අපේ එදිනෙදා ජීවිතය ගැන තමයි කතා කරන්නේ. රයිට්. මොකද්ද කියලා බලමු. මාධ්‍ය තොරතුරු හා විනෝදාස්වාදයේ සඳහා මූලාශ්‍රයක්. මාධ්‍ය තොරතුරු විනෝදාස්වාදය සඳහා මූලාශ්‍රයක්. එබැවින් මාධ්‍ය වඩාත් අපගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධව පවතී. විවිධ මාධ්‍ය මගින් ආදරය, විලාසිතා, සම්බන්ධතා හා වෙනත් දේ නැරඹීමට යෞවනය කැමති. ඒ කියන්නේ ඔබ කැමති. ඔබ යෞවනෙක්. ඔබ කැමති. ඔබ මේකට ඇඩික්ට් වෙලා ඉන්නේ. මම ඒක දන්නවා. ඇතැම් අය අන්තර්ජාලයේ ඇති විවසන සහිතදී ඇතුළත් වෙබ් පිටුවල සැරිසැරීමට ප්‍රිය කරති. කියන්නේ බ්ලෝ ෆිල්ම් බලන්න කැමති කියන එක. නේද? එහෙම නැත්නම් මේ සෙක්ෂුවල් පැත්තට යන්න කැමති කියන එක. ඒක ඉතින් අපේ ජානවලම තියෙන එකක් නේද? ඔව් හැම සතෙක්ගේම ජානවල තියෙන එකක් ඒක. නේද? රයිට්. ඉතින් ඒක පාලනය කරගෙන තමයි අපි ඉන්නේ. එහෙමයි. ඒක තමයි ඇත්ත කතාව නේ. ඔව්. ඒක නිසා මේ හරහා අපේ ඒ තියෙන කාමයේ එළියට ගන්න පුළුවන්. ඉතින් ඒකට අපි ඇඩික්ට් වෙන්න පුළුවන්. කාමෝද්දීපන වැඩසටහන් නැරීමට වැඩිහිටියන් කැමතියි. ඔව්. ඇතැම් දෙනෙක් ප්‍රවෘත්ති, ආහාර, සෞඛ්‍ය, ව්‍යායාම වැනි වැඩසටහන් ආරම්භ කරයි. ඒතකොට යාගේ ඥාන ව්‍යුහය, පර්යාලෝකය, කුසලතා මේවත් එක තමයි මේ කාරණා වෙනස් වෙන්නේ. සමහරු කාමෝද්දීපන වැඩසටහන්, සමහරු ප්‍රවෘත්ති බලනවා, සමහර සියලාච්චලා ඉන්නව නේද? ප්‍රවෘත්තිමයි. channel 4ක යනවනම් 4න් ප්‍රවෘත්ති බලනවා. දැන් ඔයාලා තාත්තලා එහෙම නේද? එහෙම කරනවා වෙන්න පුළුවන්. සමහරු සෞඛ්‍ය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අම්මා නම් සමහරට ආහාර කෑමක් හදන දෙයක් වෙන්න පුළුවන්. සමහර කට්ටියක් ඉන්නවා ව්‍යායාම සම්බන්ධව. නේද? තරුණයි ව්‍යායාම සම්බන්ධව ඇඟ හදාගන්නේ කොහොමද? මේ වගේ විවිධ විදියට මේ අපිට අපේ ජීවිතවලට මේ මාධ්‍ය කෙනෙක් සම්බන්ධ වෙනවා. දිනකට රූපවාහිනිය දෙස පැය 2කමාරක් පමණ ලෝ බොහෝ ළමුන් බලා සිටින බව පර්යේෂණ මගින් තහවුරු කොට තිබෙනවා. රන් දෙපැය කියලා තියෙන්නේ අපේ නේද? අපිත් එහෙම තියෙනවා නේද? කතා 4ක් 3ක් 4ක් යනවා මේ වෙලාවට. ඉතින් කොහේ හිටියත් දූලවිල එක බලනවා. මේක ඔබේ ගෙදරට විතරක් නෙවෙයි මගේ ගෙදරටත් පොදුයි. ඉතින් අපේ අම්මත් තාත්තත් නේද? ටීවී එක ළඟ 7 ඉඳලා රෑ 9 වෙනකන් හරි අමාරුයි. ඒ ටික එක්කෝම hina වෙවි බල තමයි ඉන්නේ.
විවිධ මාධ්‍ය වැඩසටහන් බලවත් ලෙස පිරිමි හා ගැහැණු ළමුන්ගේ භූමිකා කෙරෙහි බලපායි. අනිවාර්යෙන් බලපානවා ළමයි. මේක ගැන කිසිම කතාවක් නැහැ. ඔබ දන්නවා ඉතිහාසයේ පර්යේෂණයකුත් කරා නේද? විශ්වවිද්‍යාල පර්යේෂණයකුත් කළා මේක ඔප්පු කරා අපි ආරම්භයේදීම කතා කරා. ඉතින් විවිධ මාධ්‍ය වැඩසටහන් බලවත් ලෙස පිරිමි හා ගැහැණු ළමන්ගේ භූමිකා, ඔබේ චරිතය, ඔබේ හැඩගැසීම, ඔබේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපානවා. ඔබ අඳින විදිය, ඔබ කෑම කන විදිය, ඔබ කෑම කන්න තියෙන ඔබේ රුචිය, ඔබ ජීවිතය සම්බන්ධව හිතන විදිය, ඔබේ තාරුණ්‍ය ගැන හිතන විදිය. මම දන්නවා දැන් ඔබ මේ වෙනකොට WhatsApp එක ජීවත් වෙන්නේ. ඔබ Facebook එක්ක ජීවත් වෙන්නේ. ඉතින් එහාට පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියලා හිතලා Instagram එකත් එක්ක ජීවත් වෙනවා. වීඩියෝස් දානවා. නේද? වීඩියෝ දානවා, ට්‍රිප් යන ඒවා දානවා, කන ඒවා දානවා නේද? බාත්රූම් යන එක විතරයි තාම නැත්තේ. ඉතින් සමහරට ෆීලිං රිලැක්ස් කියලා බාත්රූම් යන එකත් ඉස්සරහට වැටෙයිද දන්නේ. ඉතින් මෙන්න මේ තරමටම නේද ඔබේ ජීවිතේට මාධ්‍ය විශාල බලපෑමක් කරලා තිනවා. රයිට්. නූතන මාධ්‍ය ලෝකෙහි පවත්නා විවිධාකාර වූ සංදේශ තරම් ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු නොකරයි. සිනමා හල්වල සිනමා භාවිත මගින් ලිංගික දර්ශන හා ප්‍රචණ්ඩත්වය අධිකව දක්වන රූපවලට නිරන්තරයෙන් නිරාවරණය වීම සිදුවේ. මත්ද්‍රව්‍ය හා මත්පැන් පානය, ලිංගික හැසිරීම සහ කාම මිත්‍යාචාරය වැනි දේවල් ගැන සැලකිලිමත් වන ඔවුන්ගේ ප්‍රධාන ආරංචි මාර්ගයක් වන්නේ මාධ්‍ය බව ඇතැම් විශේෂඥයන්ගේ විශ්වාසයයි. මාධ්‍ය අපට මේ දේවල් පෙන්වයි, අපිට හෙළිදරව් කරයි. එවිට අප සියලු දෙනාගෙන් පහයි සිතන්නේ ඕන්නේ කරනවා නම් අප නොකල යුත්තේ මන්දයි යනුවෙන්. මේක අපිට මාධ්‍ය මගින් අපිට මේ තියෙන දේවල් මේවා සාමාන්‍ය දේවල්, මේවා එච්චර ලොකු දේවල් නෙමෙයි. ඉස්කෝලේ යන කාලෙත් ගෑල්ලා පිළමයි සම්බන්ධතා තියෙනවා. රයිට්, මේ යුනිෆෝම් එකෙන්ම මේක පෙන්නනවා. ඉතින් එතකොට අපිටත් හිතන තින්නේ නේද අරකේගොල්ලෝ අරගොල්ලෝ එහෙම කරනවා නම් ඉතින් අපි මොකද කියලා අපි නොදැනුවත්වම අපේ අභ්‍යන්තරය තුළ මෙන්න මේ පෙන්නන දේවල් සාමාන්‍යකරණයකට ලක් වෙනවා. පසුගිය සියවසේ ලොව විශ්වීය යෞවනයට මාධ්‍ය මගින් සිදු අහිතකර බලපෑම, ක්ෂණික ආහාර පුරුද්ද ලංකාව විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තිනවා අද වෙනකොට. මම දන්නවා ඔබත් කන්න කැමති ෆ්‍රයිඩ් රයිස් කොත්තු නේද? ඔව්. ෂෝටිස්. දැන් ඔබට පේනවාද මේ කොවිඩ් හැදුනට පස්සේ මැරෙන මිනිස්සු ගත්තාම මොන වගේ මිනිස්සුද මැරෙන්නේ කියලා නේද? බෝ නොවන රෝග තියෙන මිනිස්සු තමයි මැරෙන්නේ. හાર્ට්, ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් නේ. මේව. ඒතර මේව එන්නේ අපේ ශනික ආහාර, අපේ ආහාර පුරුද්දේ වෙනසක් ඇති වෙච්ච හින්දා. ඒ ප්‍රතිඵල ලංකාව විතරනේ ලෝකෙත් එහෙම ඒ ප්‍රතිඵලයක් ලෙස ලොව දසලක්ෂ සංඛ්‍යාත යවුනේ අද තරබාරුකමට එරිව සටන් කරති. ඔවුන් මාධ්‍ය මගින් ආහාර වෙළඳැන්වීම් දහස් ගණනකට නිරාවරණය වීම මේට හේතුව බව හඳුනාගෙන ඇත. දැන් ඔබ දැකලා තියෙනවද මේ මාධ්‍ය මගින් අපි හොඳ දෙයක් කියන්නේ ප්‍රොමෝට් කරලා තියෙන ප්‍රමාණයක් තාම අඩුයි නේද? පස්පංගුව ගැන එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා තියෙනවද? පස්පංගුව ගේනවා, මුට්ටියක් අරගන්නවා, මේක දානවා, තම්බනවා, මේක බොනවනේ. එහෙම මතකිටින ඇඩ් එකක් තියෙනවද අපි? එහෙම එකක් මම දැක්කේ නෑ. නේ සිද්ධාලේප සම්බන්ධන යම් පුංචි පුංචි ඇඩ්වර්ටයිස්මන්ට් කීපයක් ගියා කාලයකට කලින්. ඒ වගේ. රණවරා ගැන, බෙලිමල් ගැන නේද මේ කොළ කැඳ ගැන ඇඩ්වර්ටයිස්මන්ට් යනවාද? නේද ප්‍රොඩක්ෂන් එකකුත් නෑ, ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් නෑ. හැබැයි ඉතින් පාරයිනේ තියාගෙන අපිට කොළ කැඳ එකක් මිනිස්සු විකුණනවානේ. හරි. කොහොමවත් කමක් නෑ. ඉතින් ඔබට තාම ඔයගොල්ලන්ට මේක දැනෙන්නේ නෑ. තව අවුරුදු 5ක් යනකොට ඔබටත් මෙන්න මේ කියන කාරණාවට අවංකව මේ කියන කාරණාව හරි 100%ක් මේක හරි නිවැරදි. මේකත් එක්ක 100% මම එකඟ වෙනවා. ඔබටත් අදහස් දක්වන්න පුළුවන් නේද? හරි. ඉතින් අපි අදට මේ මෙතනින් නවතිමු. අපි ඊළඟ දවසේදී මාධ්‍යසා විවිධ දෘෂ්ටිවාද සම්බන්ධව ඊළඟ චැප්ටර් එකෙන් කතා කරමු. බොහොම ස්තුතියි ඔයගොල්ලන් හැමදෙනෙටම. එහෙනම් පරිස්සමෙන් ඉන්න.